ආයුබෝවන් අදත් අපි පොතකවත වැඩසටහන සමග හරිදේ ටීවී නාලිකාවේ මේ හමු වෙන්නේ විශේෂ පුද්ගලයෙක් සහ ඔහුගේ කෘතිය සමග. මේ නිර්මාණය විශේෂ නිර්මාණයක්. ඒ වගේම නිර්මාණකරුත් විශේෂ පුද්ගලයෙක්. නිර්මාණකරු ගැන කතා නොකොට නිර්මාණය ගැන කතා කරන්න බෑ. අද අපේ මැදිරියට පැමිණියා මා ඔහු හඳුන්වා දීමට පෙර ඔහු පිළිගන්නවා වෛද්‍ය රවි ධර්මසේන. ආයුබෝවන් රවි. වෛද්‍ය රවි ධර්මසේන දැනට මොරවක රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරී වශයෙන් කටයුතු කරනවා. නමුත් අද ඔහු හා අප කතා කරන්නේ ඔහුගේ වෘත්තිය හා සැබඳුණු කරුණක් නොවේ. ඔහුගේ නවතම නිර්මාණය වන සහකාර වෛද්‍ය සිසුවෙකුගේ මතක සටහන් 87 කණ්ඩායම කියන මේ ග්‍රන්ථය සමග. මෙය විශේෂ ග්‍රන්ථයක්. එක් යුගයක් සහ සංස්කෘතියක් අප හමුවේ ගෙනහැර දක්වන්න, පාඨකයන් හමුවේ ගෙනහැර දක්වන්න වෛද්‍ය වෘත්තිකයෙකු විසින් කළ අසහාය වෑයමක ප්‍රතිඵලයක්. රවි, මම ඔබ අපේ මැදිරියට පිළිගන්නා ගමම, ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පිළිගන්නා ගමම මම කැමති මුලින්ම මේ පොත ගැන කතා කරන්න කලින් ඔබ ගැන යමක් කතා කරන්න. අපිට ඔබ හඳුන්වා දෙන්න. එහෙම මගේ ගම මොරටුව. මගේ පවුලේ මම විතරයි, මායි අම්මයි තාත්තයි, මට සහෝදර සහෝදරියෝ නැහැ. ඉතින් මට ගොඩක් කඩේ සහෝදර සහෝදරයන්ගේ අඩුව පිරිමැහුනේ මගේ ඥාති සහෝදරයෙක් ගෙනුයි මගේ මිතුරන් ගෙනුයි. ඊට පස්සේ මම කොළඹ රාජකීය විද්‍යාලය ඉගෙන ගත්තේ. ඊළඟට සහකාර වෛද්‍යවරයෙක් වෙන්න තිබිච්ච තෝරා ගැනීම විභාගයෙන් සමත් වෙලා මම සහකාර වෛද්‍ය පුහුණුව සඳහා ගියා. ඊට කලින් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණේ මේ කෘෂිකර්ම පීඨය සඳහා. ඒ කාලේදී විච්ච භීෂණයේ හින්දා පවුල එකම දරුවා වෙච්ච මාව ඒකට යවන්න අපේ තාත්තා කැමති වුණේ නැහැ. ඉතින් ගොඩක් වෙලාට තරුණිය අතුරුදහන් වෙන කාලයක් හින්දා. ඉතින් ඒක හින්දා පස්සේ මේකට මම තේරුණා. ඒකෙදිත් මම කොළඹ වෛද්‍ය පීඨයේ සහකාර වෛද්‍ය පීඨයට තේරුණේ. මම අපේ තාත්තා අභියාචනාවක් දාලා මාව මේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලයට තිබිච්ච පීඨයට ගත්තා. මොකද ඒකේ විනය ගොඩක් බොහොම හොඳ තත්ත්වයක තිබුණා. මම හිතනවා මගේ ජීවිතේ ඒක හොඳ අත්දැකීමක් කියලා, වාසනාවක් කියලා එතනට යන්න පුළුවන් වෙච්ච මට හොඳ මිතුරු කැලක්, සහෝදර කැලක් හම්බ වුණා. ජීවිතේ ඒක මම හිතන්නේ ඒක වටිනාම කාලයක් එහෙ ගත කරා. ඒ කාලේ ගැන තමයි මම පොතේ ලියලා තියෙන්නේ. ඔව්. මම කැමතියි දැනගන්න රවිගෙන්, ඔබ අද සිටින්නේ මනරම් ගම්පියසක. ඔබේ සේවය නොඅඩුව ඒ ගමට ලැබෙනවා. ඒ වගේම මාය පෞද්ගලිකව දන්නේ මගෙත් ගම්පියස වන නිසා. අද ඔබ ගෙවන ජීවිතය ගැනත් පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට මතක් කරොත්. ඔව්, මම මේ මොරවක දැන් මොරවකට ඇවිල්ලා අවුරුදු 20ක් විතර වෙනවා. ඒ අවුරුදු 20 ඇතුළතදී මම හිතන්නේ මට එක හැකියාවක් තියෙනවා. එහෙම මට යන්න තැන කොතනද එතනට මට එකතු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මොරවක කියන්නේ හරිම ලස්සන ගමක්. ඒක විතර නෙවෙයි, මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක මට දැන් ඇත්තටම ඒක මගේ ගම, මගේ ගෙදර වගේ මම හිතන මොරටුවේ මාව අඳුරන්නේ නැහැ. මොරවක තරම් කට්ටිය මාව අඳුරන්නේ නැහැ. ඉතින් එතෙන්දී අර රැකියා වෘත්තිය විතර නෙමෙයි මොරවක වෙලා තියෙන්නේ. මිනිස්සු හරි, ඒගොල්ලෝ හරි ආදරේ වෛද්‍යවරයෙකුට. ඉතින් කොතන ගියත් සැලකුම් ලැබෙනවා. හරි ගෞරවයෙන් ආදරයෙන් සැලකනවා. ඉතින් ඒක මම හරි තෘප්තියක් ලබනවා මොරවක සේවය කිරීම ගැන. ස්තුතියි රවිට මේ මගේ ගම්පියස ගැන ඒ තරම් ඉහළින් වර්ණනා කිරීම ගැන. අපේ වැඩසටහන පොතකවත වැඩසටහන, ඔබේ මේ ග්‍රන්ථය අද අපි අපේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වලා දෙනවා. රවි, ඇයි මේ ලියන්න පෙළඹුණේ? මට ඉස්සර ඉඳලම ලිවීමේ හැකියාවක් තිබුණයි කියලා මම හිතනවා. එහෙම මම මේ ඉස්කෝලේ යන කාලෙත් රචනා ලියනවා. ඊට පස්සේ දහම් පාසලේදී අන්තර් දහම් පාසල් තරඟ වලින් හැමදාම පළවෙනි ස්ථානය ලැබුණා. ඉතින් මට මේ ඒ කාලේ ගුරුවරුත් කියලා තියෙනවා ලියන්න කියලා. ඉතින් මම හිතුවා ඒක ලියන එක මේ කියන්නේ හොඳ දෙයක් කියලා. මගේ බලාපොරොත්තුත් තිබුණා කවදා හරි දැන් ඔය ෆැකල්ටි ඉන්න කාලේ ඒකේ එච්ච රසවත් සිදුවීම් මම මතක තියාගත්තා කවදා හරි දවසක ලියනවායි කියලා. ඉතින් එහෙම අදහසක් මගේ තිබුණා. ඉතින් මේ මම හිතනවා මට ලිවීමේ හැකියාවක් තියෙනවා කියලා. විශේෂයෙන් පොඩ්ඩක් අර හාස්‍ය උපදවන ආකාරයෙන් ලිවීමේ හැකියාවක් තියෙනවා කියලා හිතනවා. ඉතින්
ඒ කතාව ටික හිතේ තියන් හිටිය නමුත් දවසින් දවස වැඩේ පහු වුණා. ඊට පස්සේ පහුගිය දවසක මුහුණු පොතේ අපේ වෛද්‍යවරු දෙන්නෙක්ගේ ඒගොල්ලෝ දාන කොටස් කතා එහෙම දැකලා මට හිතුණා මගෙත් මේ වගේ අත්දැකීම් ගොඩක් තියෙනව නේද ලියන්න පුළුවන් කියලා. පස්සේ ආයේ දැන් මට මේ සිංහල ටයිපින් පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද අර හෙළපුරුවෙක් එක ෆෝන් එකට බාගත කරගත්තා. ඒකෙන් තමයි ලියන්න පටන් ගත්තේ. ඉතින් ඒකේ සමහර අකුරු ලියන්න දන්නේ නැහැ. මයිගේ වැඩ කරන බෙහෙත් දෙන ගෑනු ළමයාට ඒක හොඳ හැකියාවක් තියෙනවා. ඒ ළමයා තමයි කියලා දෙන්නේ සර් මේ අකුරු මෙහෙම ගන්න මේ අකුරු මෙහෙම ගන්න. ඊට පස්සේ මේ අර විවේකයක් ලැබෙනවාදී කතා ලියලා මම Facebook එකට අප්ලෝඩ් කරා. ඉතින් එතනදී මේ ඒව කියවපු අය ගොඩක් දෙනෙක් ප්‍රශංසා කරා මේක ලියන්න පොතක් හැටියට දාන්න එහෙම කියලා මගේ යාළුවෝ. එතකොට යාළුවන්ගේ බිරින්දලය කියවන අය මගේ මිතුරෝ ගොඩක් දෙනෙක් මට කිව්වා ඒක දාන්න කියලා. ඉතින් මම හිතුවා ඒක පොතක් හැටියට එකතු කරන එක හොඳයි කියලා. ඒ අනුව තමයි මේ එක පොතක් නිකුත් කරන්න හිතුවේ. ඉතින් ඒකෙදීම මම හිතනවා මිනිහෙක් පරිණත වෙනකොට පරිපූර්ණ වෙන නම් පොතක් ලියන එකත් කරන්න ඕනේ කියලා අපි අහලා තියෙනවා. කියලා ඉතින් මම හිතුවා ඒක ජීවිතේ එක කොටසක් කියලා. ඉතින් මම හිතුවා ඒක සාර්ථක කරගත්තා කියලා. ඔව්. මේ ඔබේ මම හිතන්නේ පළමුවෙනි නිර්මාණය. පළමුවෙනි මුද්‍රිත නිර්මාණය. මම කඩිමුඩියේ නමුත් ඉඩක් ලැබුණු ආකාරයෙන් ඔහුගේ මේ පොතෙහි මෘදු පිටපත දිනක් ඇතුළත කියවා බැලුවා. උඩින් පල්ලෙන් කියන වචනේ ඒට එකතු කරන්න ඕන. නමුත් මා දුටුවා මෙම නිර්මාණයේ එක් යුගයක් සහ ජීවමාන චරිත රාශියක් ජීවත් වෙන බව. මෙය මම හිතනවා ඒ පෙළැන්තියේ අමන්දානන්දයට හේතු වන ග්‍රන්ථයක් කියලා. එතකොට මේ රවි ඉස්සරත් ඔබේ ජීවිතයේ පාසල් කාලය වගේ ඒ යුග ගැන මෙහෙම සටහන් තබලා තියෙනවද? සටහන් තියලා නැහැ. එහෙම ඒකට මට හිතෙනවා මේ දැන් ඔය එක ලියාගෙන යන අතරේ මට මතක් වුණා ඉස්කෝලේ යන කාලෙත් ඔය වගේ ගොඩක් දේවල් තිබුණා නේද කියලා. දැන් හිතෙනවා ඒවත් ලියන්න ඕනේ කියලා. මොකද විශේෂයෙන් මගේ ඥාතිස් මගේ සහෝදර සහෝදරි නැති හින්දා ඥාති සොයුරියෝ තමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ කතා ඉතින් අපි ඔක්කොම එකතු වෙනම කියනවා. මම මතක තියන් ඉඳලා. ඉතින් ඒව කියනකොට දැන් ඕක කියවලා ඒගොල්ලෝ දැන් හරි බයයි ඒවා ලියයි කියලා. මට කියනවා ලියන්න එපා. අපේ කතා ලියන්න එපා කියලා. මොකද අපි අර පවුලේ කට්ටිය එකතු වුණාම ඒ කතා මම මතක තියන් ඉඳලා කියනවා. ඉතින් මට හිතෙනවා ඉස්සරහට ඒවත් ලියන්න පුළුවන් කමක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම දැන් ඔබේ රාජකීය විද්‍යාලයේ පාසල් කාලය බෙහෙවින් රසවත් ඇති. ඒ වගේම ඔබේ සමකාලීනයන් අද රටේ ඉතාමත්ම වැදගත් ස්ථානවල ඇති. මෙහි එන ජීවමාන චරිතත් ඒ බඳු චරිත වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඔබ කොහොමද ඔබේ ග්‍රන්ථය හඳුන්වලා දෙන්නේ? ඒක අපි මෙහෙම ගියමු. එහෙම මේ කියන්නේ අපි ජීවිතේ එක කාල මේ ගත අපි ගෙවනවනේ. ඒ අතර කාලේ මම හිතන්නේ අපේ ජීවිතේ රසවත්ම කාලයක් තමයි ඒ කියන්නේ තුතික අධ්‍යාපන ලැබෙන විශ්වවිද්‍යාලයක හෝ වෙන කාර්මික විද්‍යාලයක හෝ අපි ඒ කියන්නේ අපි රස්සාවකට ගිහිල්ලත් නැහැ. يعني අපි ඉස්කෝලෙත් ඉවර කරලා ඒ අතරමැද්ද ඒ කියන්නේ අපිට බරකුත් නැහැ. අපි විවාහ වෙලත් නැහැ, පවුල් බරකුත් නැහැ, රස්සාවකුත් නැහැ, අම්මලා තාත්තලාගෙන් යැපෙන්නේ. ඒකට ජීවත් වීම සඳහා මුදල් ඉපීමේ බරක් නැතුව ඉගෙන ගන්න අතර දැන් අපි තැනකට ඇවිල්ලා ඉන්නේ. එතකින්ද ආයේ දැන් අර A level කරන මහන්සි වෙන්න ගොඩාක් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ නේ. අර ගඟ ගලනවා වගේ යන්න තියෙන්නේ. ඒ අතර කාලේ ජීවිතේත් රස විඳලා ඉගෙනත් ගත්ත මේ සැහැල්ලුවෙන් හිටපු කාලයක් ගැන තමයි ඔක ලියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් යෞවනත්වයෙන් ඔද වැඩුණු තරුණ ජීවිත තරුණ චරිත රාශියක් මෙහි තිබෙනවා. ඔබ මේ ග්‍රන්ථයේ අසාමාන්‍ය පෙරවදන යනුවෙන් පෙරවදන ලියා තියෙනවා. ඇයි එහෙම ලියන්නේ? මොකද්ද එහෙම ලියන්නේ හේතුව? ඒකට හේතුුනේ එහෙම දැන් අපි දැන් පෙරවදනක් කියන එක අපි ගොඩක් පොතක සම්ප්‍රදායක් හැටියට ලියන දෙයක්. නමුත් එතනින් එහා ගිය දෙයක් මට ලියන්න ඕනකමක් තිබුණා. ඒක පෙරවදනකුත් නෙමෙයි. ඒක කතාවේ කොටසකුත් නෙමෙයි. ඒක මගේ ජීවිතේ දැන් අපේ වෘත්තිය අපි එන වෘත්තිය හා බැඳිච්ච
කොටසක්. ඒක පාඨකයෝ දැනගන්න ඕන. ඒක මොකද මම සහකාර වෛද්‍ය ශිෂ්‍යෙක් නේ. ඒතකොට සහකාර වෛද්‍යවරු හරි ලියාපදිංචි වෛද්‍යවරු කියන එක ගොඩක් දෙනෙක් අතර ප්‍රකට දෙයක් නෙමෙයි. ඉතින් එතකොට ඒගොල්ලෝ ගැන දැන ගැනීමටයි අපි ගත කරපු ඒ අපහසු කාලයක් ගැනයි අපි මේ තත්ත්වෙට එන්න වෙච්ච මහන්සිය ගැනයි මොන හරි දෙයක් ලියන්න ඕන කියලා මට හිතුණා. ඒතකොට ඒක සාමාන්‍ය පෙරවදනක් නෙමෙයි. ඒකෙන් මට හිතෙනවා එහෙම කිව්වම ඔබ ඔබේ වෘත්තියට සෑහෙන සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. ඔව් ඒක මගේ යුතුයකමක්. ඒ වගේම තමයි මේ යුගය මට හරීම අද වගේ මතක් වෙන ඔබ මේ ලියන යුගය රටේ අර්බුදකාලී දේශපාලන වටපිටාවක් තිබුණ යුගයක්. නමුත් ඔබ සැහැල්ලුවෙන් නමුත් ඒ අවදානම් දරාගෙන ගිය ගමනක් ගැන මෙහි සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔබට අද පේන්නේ කොහොමද? අද කාලෙත් එක්ක. අද ඇත්තටම මේ එහෙම දැන් අපි ගත කරපු කාලේ හරිම භයානක කාලයක්. දැන් මාව ජාතික සෞඛ්‍ය විද්‍යාලයට කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉවත් කරගෙන ජාතික සෞඛ්‍ය විද්‍යාලයට තිබිච්ච බැච් එකට අපේ තාත්තා ගන්නත් හේතුවක් වුණේ ඒක තමයි. මොකද ඒකේ අපි ජාතික සෞඛ්‍ය විද්‍යාලයට විනය බොහොම තදට තිබුණා. තදයි. විශ්වවිද්‍යාල පද්ධතිය තියෙනවට වඩා. ඉතින් එතනදී අපේ එකම අතරත් කියන එකම ශිෂ්‍යෙක්වත් අතුරුදහන් වුණේ නැහැ. දැන් අනිත් තැන්වල අපි හිටියේ කළුතර ඒ වටේ තදින්ම ඔය භීෂණය තිබුණා. ඉතින් ඒ අතර කාලෙත් අපිට ඒක ඇතුලේ අපිට ආරක්ෂාව තිබුණා. මොකද එතන ඇතුලේ දේශපාලනයක් තිබුණේ නැහැ. ඒකින්ද අපිට දේශපාලන පැත්තෙන් හෝ රාජ්‍ය හමුදාවල් හෝ රාජ්‍ය නොවන හමුදාවල් පැත්තෙන් හෝ අපිට බලපෑම් තිබුණේ නැහැ. ඉතින් ඒකින්ද එතන මම හිතනවා ඒක ලොකු වාසියක් වුණා අපිට. ඒ ওই සැහැල්ලු ජීවිතය ගත කරන්න ලොකු වාසියක් වුණා. මොකද අපි කොළඹ වෛද්‍ය පීඨය ගත්තොත් ඒකට බලපෑම් තිබුණා. දේශපාලන සදේශපාලන නොවන හැම පැත්තෙම. පේරාදෙණිය පීඨය ගත්ත දැන් මම ඉස්සලම් තිරුණේ මේ මං කිව්වේ මේ පේරාදෙණියේ කෘෂිකර්ම පීඨයට. ඒක මුල කොටස යන්න ඕනේ මහයිලුප්පල්ල. ඉතින් ඒව හරි භයානක තත්ත්වයක් ඒ කාලේ තිබුණා. ඉතින් ඒ වගේ ඒ බලපෑම දේශපාලන බලපෑම අපිට හෝ දේශපාලන හෝ ওই තිබිච්ච භීෂණය අපිට තදින් බලපෑවේ නැහැ. ඒක හිත තමයි අපිට ඔය ගානට සැහැල්ලු ජීවිතයක් ගත කරගන්න පුළුවන් වුණේ. ඒ ෆැකල්ටි එකේ අපි අධ්‍යාපන කටයුතුත් කරගන්න පුළුවන්. හැබැයි අපි අවුරුදු 3ක් අපිට ස්ට්‍රයික් වලට සම්බන්ධ වෙන්න උනා. අපි අකමැත්තෙන් අපිට අදාළ නැති දේවල් වලට සම්බන්ධ වෙන්න සිදු වුණා. ඒක ඒ වෙලාව වෙන අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අරෙන්න අපි දේශපාලනයට අපි ගියේ නැහැ. ඒක අපිට බලපෑම අපිට ආවේ නැහැ කියලා කියන්න පුළුවන්. දැන් ඔබේ නිර්මාණයේ පැත්තට අපි තවත් බර දාලා කතා කරමු. මේ නිර්මාණයට ඔබ පිවිසෙනකොට මේ නිර්මාණයේ මේ අන්තර්ගත සියලුම දේවල් ඔබේ මනසේ තියෙන නැතුව ඇති. ඒවා මේ නිර්මාණකරණයත් එක්ක නිර්මාණයේ සකසාගෙන යන අතරතුර එහෙම මෙහෙන් එකතු වෙන්නේ නැති. සමහර විට ඔබේ මිතුරෙක් මතක් කර දෙන්නේ නැති. ඊළඟට මේ එක පරිච්ඡේදයක් ලිව්වම ඒ හා සම්බන්ධුණු තව කොටසක් මතකයට එන්නේ නැති. මේ නිර්මාණය බිහිවීමේදී ඔබට ඒ වගේ විශේෂ අත්දැකීම් තියෙනවද මේ නිර්මාණයේ? ඔව් ඒකේ අත්දැකීම් ගොඩක් තියෙනවා. එකක් තමයි ගොඩක් ඔතනින් කතාවලින් 50% වගේ තමයි මට මතක තිබිච්ච ඒවා. ඒ කියන්නේ මම මතකේ තියන් හිටපුවා. ඊටු 50% දැන් ඔය එක කතාවක් අපි ගම එක බැච් එකේ සහෝදරයෙක් අර සහෝදරයෙක් ගැන කතාවක් කියනකොට ඒ කතාවෙන් අර මූලික වෙන පුද්ගලයා ඒ කතාවට ඒ පෝර දාපු අනිත් අය ගැන කතා මට ආයේ ටෙලිෆෝන් කෝල් එකක් දීලා කියනවා. මචං මෙන්න මෙහෙම වුණා මේවත් වුණා මෙන්න මූඩුණා කියලා. ඒතර ඒ කතාත් එකතු වෙනවා මට. ඊළඟට දැන් ඔය පළ කර අපේ WhatsApp group එකක් ඉන්න බැච් එකේ. ඒකට දාම ඒක කියවන අය ඒගොල්ලන්ගේ කතාත් එකතු කරනවා. ඉතින් එහෙම මේ සෑහෙන කතා ගොඩක් එකතු වුණා. ඊළඟට පළවෙනි දේ මම හිතන්නේ මම දන්නේ තව කවුරු හරි එහෙම කරලා තියෙනවද කියලා එහෙම මේ දැන් මම Facebook එකේ දැම්මනේ. Facebook එකේ දැන් මගේ ගොඩක් මොරෝක යාළුවෝ ඉන්නවා. මගේ ඉතින් බැච් එකේ යාළුවෝ ඉන්නවා. වෙන වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඥාති ඉන්නවා. ඒගොල්ලෝ දැන් දකින්නකොට දැන් ඒගොල්ලෝ ඒවට දානවනේ ඒගොල්ලන්ගේ කමෙන්ට්ස්. දැන් කමෙන්ට්ස් වලදී තියෙනවා මම හිතන්නේ කවුරුවත් මන් දන්නේ නැහැ එහෙම ඒ කමෙන්ට්ස් තමන්ගේ පොතකට අරන් තියනවද කියලා. සමහර කතා ඒක උදාහරණයක් කිව්වොත් ඒක අපේ රූම් එකේ අපි 4 දෙනෙක් ඉන්නවා කාමරේ. 4 දෙනාගෙන් දැන් දෙන්නෙක් තමයි තේ හදන්නේ. දන්නේ. අනිත් මායි තව යාළුවෝ තේ හදන්න දන්නේ. ඉතින් දැන් මම පාඩම් ගන්න රැයට මම දවල් වගේම නිදා ගන්නවා. නිවාඩු දවසට නැත්තම් ලෙක්චර්ස් යනවා. රැය 10ට විතර පොට්ටි කරන් ලෑස්ති වෙනවා. උදේ 3-4 වෙනකන් බෝඩි මාක කුකුලෙක් ඉන්නවා. කුකුලන්ටනකම් මම පාඩම් කරනවා. මම ඒතකොට ඉවරයි. ඉතින් දැන් රැයට හැබැයි ඉතින් තේ පාඩම් කරනකොට තේ එකක් ඕනේ. ඉතින් තේ එකක් හදාගන්න මටයි තව එක රූම් එකේ යාළුවෙකුට බෑ. තව දෙන්නෙකුට තමයි පුළුවන්.
ඉතින් ඔය දෙන්නට කියලා ඒක හදන හරියට බාල්දු වෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර ගහපන්. ඒගොල්ලන්ගේ පස්සෙන් යන්න. ඔව් පස්සෙන් යන්න ඕනේ. ඒක හදන්න නැගිට්ටෙව්වමත් එක්කෙනෙක්ට සරමැද ගන්නවා පොඩට ගෑනු වය නානර දෙනවා. ඊට පස්සේ කැපටත් ගහ ගන්නවා එතනට. එතන යට වාගෙන නිකන්. ඉතින් ඕක ගැන මම කතාව ලියලා Facebook එකේ දැම්මම ඒ යාළුවගේ බිනිදත් වෛද්‍යවරියක් එයාත් මගේ Facebook මිත්‍ර සමාජයේ ඉන්නවා. එයා දාලා තිබුණා ඔයාගේ යාළුවා තාමත් අර සරමාර විදිහට ඒක ගලවන එක කියන්නේ සෑහෙම ගරවලා වලල් ලෙක්චර්ස් යනකොට ගලවලා වලල්ලා වගේ ඇඳුරු තියලා යන්නේ. ආයෙ හවස අපම ආයෙ දා ගන්නවා. ඉතින් ආ දාලා දෙනවා ඔයාගේ යාළුවා තාමත් අර සරම වලල්ලා වගේ ගලවලා තියෙනවා. ඒක දැකලා මගේ රූම් එක දාලා තියෙනවා. රූම් එකේ කෙනෙක් අර සරම උඩට කැප්ටන් දෙන එකක් තාම කරනවාද කියලා. ඉතින් අර යාළුවා දාලා තිනවා අනවශ්‍ය කතා නොවසනු කියලා. ඉතින් මම හිතුවා ඒක හරි වටින එකක් කියලා. මම දෙපස්ස හරි වටිනවා. ඔව් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් අරන් ඒක ඔය පොතට දාලා තියෙනවා. ඒ වගේ තව කතාවක්ක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක කවුරුත් කරලා දිනවද කියලා මම දන්නේ නැහැ. මම දන්න දොරෙන් මම තමයි ඉස්සෙල්ලාම කරේ Facebook එකේ ගිය කතා ස්ක්‍රීන්ෂොට් එකකට අරන් ඒකත් ඒ කතාවට දාලා තියෙන්නේ. ඒක හරිම නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක්. ඒ දැන් මුහුණු පොතේ මමත් ඔබේ ඒ පෝස්ට් ගොඩක් කියවලා තියෙනවා. සමාන වෛද්‍යවරුන් සහ මිතුරන් ගැන ලියපුවා. ඇත්තට මේ හැම දෙයක්ම මේ හරි ජීවමානයි. අපි ඒ අත්දැකීම ලැබුවේ නැති වුණාට අපි ඒ අත්දැකීම ලැබුවා වගේ දැනෙනවා. ඒක තමයි නිර්මාණකරණයේ තියෙන සුවිශේෂීකම. හැබැයි නිර්මාණයක් ඒ ආකාරයට බිහි වෙන්නේ. දැන් මේ පොත කරගෙන යන රවි මේ අන්තර්ගත මෙතන මං හිතනවා පිටු 265ක් විතර ඇත්තටම සෑහෙන සැලකිය යුතු අන්තර්ගතයක් තියෙන ප්‍රමාණවත් ග්‍රන්ථයක්. මේකට ඔබට ගත වුණු කාලය කොච්චර විතරද මේ සම්පූර්ණයෙන් රචනා කිරීමට සහ නැවත නැවත සංස්කරණය කරන්න ඇති කීප සැරයක් කොච්චර විතර කාලයක් ගත මම හිතන්නේ එහෙම ඔක්කොටම මට මම හිතන්නේ මාස 6ක් අවුරුද්දක් අතර කාලයක් විතර ගියා කියලා. මොකද රචනා කිරීමටත් වඩා සංස්කරණය කිරීම සඳහා සෑහෙන කාලයක්. මොකද මම දැන් මගේ නිල් නිවසේ ඉන්නකොට හරි ගෙදරදී මම කරන්නේ. මොකද ගෙදරදී මම සති දෙකකට වරක් ගෙදරනේ. ඒ දවස් දෙක මගේ බිරිඳා දරුවන් වෙනුවෙන් මේ කරන්නේ. ඉතින් නිල් නිවසේ සති දෙකකට දවස් 12ක් ඉන්නවා. ඊළඟට මේ ඩිස්පෙන්සරියේ මගේ පෞද්ගලික වෛද්‍ය ශාලාවේ එතන මම වැඩ නැති වෙලාවට තමයි ඔක ලියන්නේ. ඉතින් ෆෝන් එකේ ගහලා ඊළඟට මම Facebook දාලා ඊට පස්සේ දැන් ඔක පොතක් හැටියට හදන්න ඕන වුණාම ඒවා ආයේ මගේ පරිගණකයට අරන් පරිගණකේ බලනකොට මට හිතුණා මේ දැන් ලියලා තියෙන අර වේගෙන් අර ගහනකොට සමහර ව්‍යාකරණ රමය හරි නෑ කියලා. සමහර රටාවල් යෙදුම් වෙනස් කරන්න ඕනේ කියලා. ඊළඟට හදලා එක කතාව සමහරට 10 පාරක් විතර වගේ හදනවා. හදලා ඊට පස්සේ page setting කියලා අය පිටු හදලා ඒකට අවශ්‍ය ඡායා රූප දාලා ඉතින් ඒම කරනකොට මම හිතන්නේ මට කතා ලියනවට වඩා සෑහෙන කාලයක් කතාව උතන 52ක විතර තියෙනවා. ඒතර ලියනකොට සෑහෙන කාලයක් මට ගියා මේ ඒ ටික සංස්කරණය කරලා හදන්න. ඒක මම හිතන්නේ කොහොමද මාස 6ක් අවුරුද්දක් අතර කාලයක් විතර වගේ යන්නේ නැති කියලා හිතනවා ඒව තත්ත්වයට ගන්න. ඉතින් වෛද්‍යවරයෙකුට ඇත්තටම ගම්බද පළාතක වෛද්‍යවරයෙකුට තියෙන වෘත්තීය කටයුතු වෘත්තියට ඇඳුණු රාජකාරී එක බැලුවහම මෙතරම් විවේකයක් ඔබට ලැබුණයි කියන එක විස්මයජනක කාරණයක්. ඒ වගේම තමයි මා පෞද්ගලිකව දන්නවා මේ මුහුණු පොතේ හුදකලාව ලියන එක් තීරු ලිපි පොතකට ගන්නකොට ඒ ගලා යෑමක් ෆ්ලෝ එකක් හදාගන්න හරි අමාරුයි. සමහරට රිපීට් වෙන ඒවා එක කතාවක ලියන දේම ආයි තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කරන්න ඕනේ. සමහර වෙලාවට මේ කියවන් යනකොට නිකන් හිඩස් තියෙනවා. ඒවා පුරවන්න වෙනවා. මේ ගලාගෙන යාම සම්පූර්ණ වෙන්න. ඉතින් මේ ඔක්කොම ඔබේ වෘත්තිය අතරේ තමයි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මට මේ පොත දකිද්දි කියවද්දි ඔබේ සමකාලීනයන් ගැන පුළුල් අවබෝධයක් ලැබුණා. ඒ වගේම ඔවුන්ගේ චරිත හරිම ජීවමානයි. එක යුගයක් නියෝජනය කරපු අය. මේ අය ඔබට දැන් මුණ ගැහෙනවද? ඔව් මුණ ගැහෙන හැම මොකද දැන් අපේ තියෙනවා අවුරුද්දට වරක් get together එක කියන්නේ අපි ආයේ අවුරුද්දට සැරයක් එකතු වෙලා අපි පවුල් අපි තනියෙන් විතරක් නෙමෙයි අපේ බිරිඳවරු දූ දරුවෝ ඔක්කොම අපි අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන් දැන් අවුරුදු 13ක් අපි එක දිගට ඒක කරා රටේ එක ස්ථානවල මේ මොකක් හරි හෝටලයක් ලෑස්ති කරගෙන අපි ඒ හැම අවුරුද්දකටම සැරයක් කරනවා. ඉතින් ඒකින්ද මේක ගොඩක් දෙනෙක් අපිට හැම අවුරුද්දෙම හම්බ වෙනවා. ඉතින් ඔය කතා ලිවීමත් එක්ක තව එකක් වුණා දෙයක් තමයි අර අපි ඔක්කොම ආය අර පරණ කාලේ මතක් වෙලා ඔක්කොම එකතු වුණා. දැන් WhatsApp group එකක් හදාගෙන හැමදාම මේකේ chat කරනවා.
ඉතින් විස්තර කතා කරනවා. ඉතින් ඒකෙන් අර තව එකමුතුව වැඩි වුණා කියලා හිතනවා. හැබැයි අපේ බැච් එක තමයි මං හිතන්නේ මං දන්න තරමින් වෛද්‍යවරුන්ගෙන් හෝ මං දන්න කණ්ඩායම් වලින් වැඩිපුරම සක්‍රීය කණ්ඩායම අපි කියලා හිතනවා. මොකද අපි අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතා පවත්වන. සම්බන්ධය අපි විතර නෙමෙයි එහෙම දැන් සාමාන්‍යයෙන් දැන් ওই වගේ get together එකක් කරනකොට ගොඩක් වෙලාවට ඒකට අදාළ අය විතරනේ දැන් ඒ සමාජික විතරනේ ඔකෙන් විනෝදයක් ලබන්නේ. නෑ ඒ වල දැන් මේකෙදි අපේ දූ දරුවෝ ඔක්කොම අඳුරනවා. හරි යාළු. ඒගොල්ලන්ගේ වෙනම WhatsApp group එකක් තියෙනවා. හරිම වටින දෙයක්. අපේ නෝනලා දැන් ඒගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් අපි එකක් ක්ලාස් එකකට තාත්තා යන්න අපිට කම්මැලි කියනෝනේ. එහෙම ගන්නෑ. දැන් අපේ ළමයිත් හරි ආසයි යන්න අපේ නෝනලත් හරි ආසයි යන්න. ඒකට එකමුතුල කැමති දැන් අපි අපේ දරුවෝ සහ අපේ බිරිඳවරුත් මේ සමූහයේ එකතු වෙලා දැන් එක්කම හොඳ යාළුවෝ බවට පත් වෙලා තියෙනවා. ඒක හිතන්නේ තාම තියෙනවා අපි ගා. ඊළඟට තමයි මේ ඔබේ පොත් මේ නිර්මාණයේ මේ පොතෙහි අගනා මේ පෞරාණික ඒ වගේම ඓතිහාසික වටිනාකමෙන් යුත් ඔබේ ජීවිතයට ඊටත් වඩා වටිනා ඡායාරූප රාශියක් ඔබ පළ කළා. මේවා කොහෙද තිබුණේ? ඕකෙන් වැඩි හරියක් මගේ ගාව තිබුණේව නෙමෙයි එහෙම. ගොඩක් තිබුණේ දැන් අපි එක එක්කෙනාගේ ඒ දවස්වල දැන් අපි වගේ ඩිජිටල් ෆොටෝග්‍රැෆි නැහැනේ. ඉතින් ඔය රීල් එකක් ගහලා ඩිවෙලොප් කරලා ඒ රීල්ස් උත් දැන් ගොඩක් දෙනෙක්ගේ නැහැ. හැබැයි අර ගත්ත ෆොටෝස් ඇල්බම් වල තියෙනවා. වසර 35 30කට ඔව් 30ක් විතර වෙන නමුත් මේවා ආරක්ෂා වෙලා තිබුණා. දැන් ඕක කතාව ලියනකොට WhatsApp group එකේ මම හැබැයි ඉල්ලුවා. මං කිව්වා දැන් මගේ ගාව තියෙන ඡායාරූප ප්‍රමාණය බොහොම සීමිතයි. ඒකෙන්ද මට ඒ තියෙන එවන්න කියලා. එතකොට ඒ අපේ ගාව තියෙන පුදුම සෑහෙන තොගයක් මං හිතන්නේ මගේ ගාව ඡායාරූප 5ක්වත් තිබුණේ නැද්ද මන්ද. ආය ඔක්කොම තව ගොඩක් තියෙනවා පළ කරන්න බැරි වෙච්ච ඒවා. සෑහෙන ඡායාරූප මං හිතන්නේ 100 ගණක් අපේ කට්ටිය දාලා තිබුණා. ඒ දාලා තිබුණා ඒකයි දැන් අනිත් ඔතන තියෙන මේ හැම ගොඩක් අලුත් ඡායාරූපත්. අලුත් ඡායාරූප අපි ගිහිල්ලා මේ අර අපි යන එකතු වෙන අපේ get togethers වලදී අපේ අර සුහද හමු වලදී ගත්ත ඡායාරූප. මං හිතුවා ඉතින් ඒවත් එකතු කරන එක හොඳයි කියලා. දැන් අර පරණ කාලේ වුණාට ඒක දැන් ඒගොල්ලෝගේ දැන් කාලෙත් වෙන්න සමහර අවස්ථාවලදී ඒවත් දැම්මා. එකම දුර්වලකමක් වුණා මේ හැම මේ මම බලාපොරොත්තු වෙන පිටු 260 ගානෙන් 110ක විතර තියෙනවා මේ ඡායාරූප. ඉතින් ඒකත් එක්ක ගත්තම මම එහෙමයි page setting පාව මම කරේ මේ cover නිර්මාණය ආයතනයෙන් කළා දුන්නා. අනිත් එක මම කරේ මම බලාපොරොත්තු වුණා වර්ණ ඡායාරූප දාන්න ඔක්කොම වගේ. එහෙම කරපුවම ලොකු නිෂ්පාදන වියදමක් පිරිවැය වැඩි. ඔව් එතකොට දැන් මගේ බලාපොරොත්තු වෙන ඔක මගේ Facebook මිතුරු මිත්‍රියන් ගොඩක් තරුණ අය ඉන්නවා. ඒගොල්ලන්ටත් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම ලොකු පිරිවැයක් ගහලා ඒක කියවන ප්‍රමාණය අඩු නම් ඒකේ තේරුම නැහැ. ඒකෙදි මට අකමැත්තෙන් වුණත් ගොඩක් ඒවා කළුසුදු කරන්න ඕන. ඉතින් ඒක ඩිජිටල් ෆොටෝග්‍රැෆි වලදී කළුසුදු කරනකොට සමහර ඒවා පිරිස් මේ පැහැදිලි ගතිය ගොඩක් අඩු වෙලා තියෙනවා සමහර ඡායාරූප වල. ඒක ගැන ඇත්තටම දුකයි වුණත් ඒ වෙලාවට තින්නේ වැඩි දෙනෙකුට කියවන්න දෙන්න ඕන නම් නිෂ්පාදන වියදම අවම කරන්න ඕන. නමුත් ඔබේ ඒ වර්ණ ඡායාරූප තිබුණේ නැහැ කියලා අන්තර්ගතයට හානියක් වෙලා නැහැ. මොකද මෙහි කතාව ගලාගෙන යනවා ඊටමත් මිහිර විදියට. ඒ කතාව හා සම්බන්ධව පළ කරන ඡායාරූපේ යම්තම් සටහනක් තිබුණත් ඇති. අනිත් අයට ඒක ඒ මිහිර හැමම දැනෙනවා. අනිත් එක තමයි මේවායේ දැන් ගොඩාක් දුරට මේ කතාව වලට සම්බන්ධ ඒ ඡායාරූප වල තියෙන්නේ ওই දැන් වගේ සංස්කරණය කරපුවා නෙවෙයි. නිර්ව්‍යාජ ඒ කියන්නේ මුල්ම ඡායාරූපේ හැම පළ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එහි වටිනාකමක් තියෙනවා. ඔබ මේ ග්‍රන්ථය නිර්මාණය කරන අතරතුර ඔබට හිතුණද නිකන් හරි මේකේ මේ ග්‍රන්ථයේ පාඨක සමාජය කවුරු වෙයි කියලා? ඔව් මෙහෙම කියන්නේ මූලිකව මට කියන්න ඕන උනේ එහෙම මේ අපේ බැච් එකේ යහළු එහෙලියන්ට තමයි මූලිකව මම බලාපොරොත්තු. නමුත් මට හිතුණා දැන් ඒ කතාව ලියනකොට මේවා අනිත් අයටත් ඒ අපේ බැච් එකෙන් පිට කට්ටියටත් අපේ මේකේ පිට කට්ටියටත් රස විඳින්න පුළුවන් කියලා ඒක ඒ හින්දා මම ටික කතාව දැන් සමහර කොටස් අපි පොඩ්ඩක් අර පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සංස්කෘතිය දන්නේ නැති කෙනෙකුට මේ සංස්කෘතිය ඉඳපු නැති කෙනෙකුට මම අත්විඳා. මොකද මට කිසිසේත්ම සමීප සංස්කෘතියක් නෙවෙයි මේ සංස්කෘතිය. නමුත් මේ තුල ජීවත් වෙන්න අපට බාධාවක් නැහැ. ඔබ එයට පූර්වික සපයලා තිබුණා. අනේ ඒක වුණා නම් මම හිතන මම සාර්ථක වෙලා කියලා. අනිවාර්යයෙන්ම මොකද මෙහි තියෙන දැන් ගොඩාක් දුරට අපටම ආවේනික වූ සංස්කෘතියක් ගැන
අපේම විජිතයක් ගැන අපි ලියන හුඟක් දේවල් කතා කරන ගොඩක් දේවල් අප වටපිට සිටින අයට විෂය වන්නේ නැහැ. ඉතින් මේ වගේ නිර්මාණයක් එහෙම වුණොත් අසාර්ථකයි. මේක ගලාගෙන යන්නේ සමාජයට. නමුත් මම හිතනවා මේ නිර්මාණය ඒ අතින් අතිසාර්ථක නිර්මාණයක්. ඔබ එය සෑහෙන සාර්ථකව කරලා තියෙනවා. පූර්විකා සැපයීම සහ වටපිටාව ඒ ගැන පැහැදිලි කිරීම තුලින්. දැන් යම්කිසි විදියකින් ඔබට මේ ග්‍රන්ථය මේ විදියට හොඳින් එලි දක්වන්න පිටස්තරව ඔබේ මිතුරියන් හැර පිටස්තර පාර්ශවයන්ගෙන් ලැබුණු සහාය කොහොමද? එකක් තියෙන හැම මුලින්ම මම කියන්න මේ ඉස්සලා මගේ බිරිඳ ගොඩාක් දුරට උදව් වුණා. මොකද එයා දැන් මම කොයි වැඩේ කරත් මගේ විනෝදාංශ ගොඩක් තියෙන. ඉතින් ඒවට කොයි දෙනවත් සමහරවල් හිතනවා දැන් අපේ දෙමාපියන්ට කියන පිස්සු වැඩ කරනවා කියලා. මගේ බිරිඳ කොයි දෙයකටත් හරියට උදව් කරනවා. ඉතින් ඔය පොත ලෑස්ති කරන මුල අවස්ථාවේ ඉඳලා ඒ ගැන විවේචන කරලා මෙහෙම කරන්න වගේ මේ කතාව මෙන්න මෙයාව දාන්න මේ ටික දින එක හරිමදි. එයාට නිකන් එයාට අපකීර්තියක් වෙන්න පුළුවන්. එහෙම වගේ දේවල්. ඊට පස්සේ අන්තිමට පොත ඔක්කොම ලෑස්ති කරලා print කරන්න මුද්‍රණය කරන්න වියදම් වැඩි හින්දා මම වැඩේ නවත්තන්න හදනවා. ආයෙ බිරිඳ කිව්වා නෑ කොහොම හරි කරන්න ඕනේ කියලා. ඒක ඊළඟට තමයි මගේ මිත්‍ර ගොඩක් හිටියා. ඒ වගේම මගේ හොඳම ළඟම මිත්‍රයෙක්ගේ බිරිඳ කතිකාචාර්යවරියක් කැලණිය මේ විශ්වවිද්‍යාලය මේ මොකද විවෘත විශ්වවිද්‍යාලය. ඉතින් අයත් ගොඩක් දුරට මගේ කියනවා වගේ නෑ රවි කරන්න පොත කරන්න එහෙම කියලා. ඒ වගේ තව ගොඩක් මගේ මිත්‍රයෝ අපේ බැච් එකේ අය හැමෝම වගේ කිව්වා. ඉතින් ඒ වගේ ගොඩක් දෙනෙක්ගේ උදව් උපකාර ලැබුණා. මේ ඕකේදී මං කිව්වා අර මගේ ඩිස්පෙන්සරි එකට කරන ගෑනම තමයි සිංහල. මං එයාගේ නමත් අතර සටහන් කරලා තිනවා. මොකද දැන් අර සංඥක අකුරු අර ඒවා අපිට තේරෙන්නේ නැහැ මේ ලියන්න තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. තරුණ ළමයි දන්නවනේ ඒවා. ඒගොල්ලෝට පට ගාලා ගහනවා අර මේ අකුරුදින් මට සර් මේක මෙහෙම කියලා පොඩි කොළ කැලලක ලියලා දෙනවා. න්‍යායක ලියන්නේ මෙහෙමයි, වෛද්‍යක ලියන්නේ වයි ලියන්නේ මෙහෙමයි. ඉතින් ලියලා දීවක ඉතින් ගොඩක් ඒ වගේ පහසුකම් වෙනවා. ඊට පස්සේ ඒ වගේම මගේ මේ වෛද්‍ය මේ වගේ ඩිස්පෙන්සරි ඉස්සරහා තියෙන මේ කමියුනිකේෂන් එකක් තියෙනවා. ඒක මේ ලක්ෂ්මන් කියලා ඒක අයිති මහත්මයා ලක්ෂ්මන් එතන කාර්ය මණ්ඩලය ගොඩක් උදව් කරා. මොකද මම ගොඩක් කරලා දැන් මුලදී තනි කතා ගහලා දැන් ඔගේ අකුරු ප්‍රමාණය අර මේවා ගොඩක් ඉතින් පරීක්ෂණ වලටම කවදාවත් කරලා නැහෙනේ. ඉතින් ගහලා මම ඊමේල් කරනවා ඉස්සරහා ඩිස්පෙන්සරි ඉස්සරහා තියෙන කමියුනිකේෂන් එකට. ඒගොල්ලෝ print out එක අරන් එවනවා. ඉතින් අකුරු දැන් ඔක print කරනකොට මගේ අදහසක් තිබුණ හැම මේ අකුරු පැහැදිලිව කන්නඩි දෙකක් නැතුව කියවන්න පුළුවන් මට්ටමේ. ඒක ඉෂ්ට වෙලා තියෙනවා. අපි තරුණ අය නෙමෙයිනේ. එතකොට අපිට මේ ඒක කියවන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ කරදරයක් නැතුව. නැත්තම් මහන්සි වෙලා කියවනවා නම් ඒකේ රසය විඳින්න අමාරුයි. ඉතින් මම ඔය අකුරු ෆොන්ට් එක 11 12 13 14 එහෙම එක සයිස් වලින් කොළ ගහ ඉස්සරහට ඊමේල් කරනවා. ඒගොල්ලෝ ගහලා ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දෙනෙක් උදව් උපකාර කරා එහෙම ඒ වගේ වැඩවලට. අපේ අද පොතක වත වැඩසටහනින් අප හමුවන්නේ වෛද්‍ය රවි ධර්මසේන. ඔහුගේ නිර්මාණය සහකාර වෛද්‍ය සිසුවෙකුගේ මතක සටහන් 87 කණ්ඩායම සමග ඔබ අප හමුවන්නේ හරිදේ ටීවී නාලිකාවේ පොතක වත වැඩසටහනින්. ඔබට පුළුවන් මේ වැඩසටහන සම්බන්ධව ඔබේ අදහස් ලියා එවන්න නාලිකාවේ අදහස් උදහස් විමසීමේ අංශයට. ඒ සඳහා ඔබට ලියන්න පුළුවන් හරිදේ ටීවී ගාල්ල කාර්යාලය, අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. ඔබ දුරකථනයෙන් අපව අමතනවා නම් දුරකථන අංකය 077 321 3966. හරිදේ ටීවී නාලිකාවේ ඊමේල් විද්‍යුත් තැපැල් ලිපිනය haridetv.info@gmail.com. මේ මාර්ග වලින් ඔබට පුළුවන් අපව විවේචනය කරන්න, අපට ඔබේ අදහස් උදස් දෙන්න. මද විරාමයකින් පසුව අප නැවත මේ 87 කණ්ඩායම සමග හමු වෙමු. විරාමයෙන් පසු නැවතත් අපි පොතක වත වැඩසටහන සමග හමු වෙනවා. අදත් ඔබ හා දොඩමළුවන මේ ගත් කතුවරයා වෛද්‍ය රවි ධර්මසේන. රවි ඔබ ගැන හඳුන්වා දුන්නා. ඔබේ වචනෙන් ඔබේ නිර්මාණය හඳුන්වලා දෙන්න අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. මේ නිර්මාණය කුමක්ද? මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද? මේ කාටද?
එහෙම මේ ඕකෙදි ඇත්තටම මේ අර අපි මම ඉස්සර කිව්වා වගේ අපි අර පාසල් අවධිය පහු කරලා පාසල් අවධියෙන් පස්සේ අපි මේ ඊළඟට මම හිතන්නේ පාසල් කාලේ තිබිච්ච බොහොම අර ලද්ද බොළඳ ගතිගුණ වලින් ඔබට ගිහිල්ලා ලද්ද බොළඳ ජීවිතේ ඔබට ගිහිල්ලා මේ රැකියාවට යන ඒ කියන්නේ පරිණත පුද්ගලයෙක් වෙන අතරමඟ කාලේ ඉගෙන ගන්න අතරේ අපි ගත කරපු බොහොම ජීවිතේ විනෝදජනක පැත්ත තමයි ඇත්තටම මට සරහන් කරන්න ඕනකම තිබුණේ. ඒතකොට ඒ අපේ මතකයන් ටික එකතු කරලා ඒක තව කෙනෙකුට කියලා රස විඳින්න අවස්ථාවක් දෙන්නත් එක්ක තමයි ඔක ලිව්වේ. ඉතින් ඒකෙදි මම පොඩ්ඩක් අර මේ ඒක ටිකක් පැහැදිලි කිරීමක් කරා සමහර කතා ගැන සමහර දේවල් ගැන. ඒතර අපේ පාරිභාෂික වචන මාලාව, වෛද්‍ය වචන මාලාව සහ ඒ වගේම කැම්පස් වචනත් තියෙනවා. ඒවා පොඩි පැහැදිලි කිරීමක් කරා. එතකොට ඒක කියෝන අනිත් අයටත් රස විඳින්න පුළුවන් වෙන තත්වෙට මේ කියන්නේ අපි විශ්වවිද්‍යාල ජීවිතේ හරි අපේ තෘතීක අධ්‍යාපන අවධිය ගත වෙනකොට මේ ඒ කාලේ අත්දැකීම් සමුදායක් අනිත් අයට කියවන්න ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි මට ඒක අපේ වෛද්‍යවරයෙක් කියපු කතාවක් මතක් වුණා. එයාගේ දුවලා දෙන්න හරි ආසාවෙන් කියව දැන් ඒ දෙන A-levels කරනවා. ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල ජීවිතය ගැන හරි ආසාවක් ඇති වුණා කියලා මට ඇවිල්ලා කිව්වා අපේ මගේ හිටපු කලින් ප්‍රධානී. ඉතින් මොකද ඒ අර දැන් අපි බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලේ ගියාම මහන්සියලා පාඩම් කරන්න බොහොම මේ සීරියස් අවස්ථාවක් ගත කරන කාලයක් හැටියට ඒගොල්ලෝ හිතන් හිටලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට දැන් හරි ආසයි කිව්වා විශ්වවිද්‍යාලයට යන්න. මොකද ඒගොල්ලෝගේ දැන් තේරුම් ගත්ත එක විශ්වවිද්‍යාල කියන්නේ මෙහෙම බොහොම ඒකාකාරී හරියට මහන්සි වෙන්න හරියට මනස වෙහෙසවන්න ඕන තැනක් විතරක් නෙමෙයි. එහෙම නෙමෙයි මේ බොහොම සැහැල්ලුවෙන් විනෝදයක් ගත කරන්න පුළුවන් තැනක් කියන එක මට ඒකත් ඒ අවශ්‍යතාවයත් පෙන්වලා දෙන්න උවමනාවක් තිබුණා. ඉතින් ඒ අර අපේ ජීවිතේ අපි ඒ කාලේ ගත කරපු විනෝද ජනක අවධිය තමයි මට ඔක පෙන්වන්න ඕන. එතකොට මෙය නිර්මාණය කරන්නේ ඔබ ඒ යුගය පහු කරලා අවුරුදු 30ක් ගියාට පස්සේ. අවුරුදු 30කට පස්සේ මේ සිතුවිල්ල ඔබට එනවා වගේම ඔබේ අවට සිටිය අය ඔබ දිරිගැන්නුවා. මං හිතනවා මේ කාලේ මේ පොත ලියන අවස්ථාව වෙනකොට ඔබේ සමීපයේම හිටි එක් පුජ්‍යලයක් වැදගත් කාර්යභාරයක් කරා ඔබ මේට පොළඹවමින්. ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්න. ඔව් ඒක මම හිතන්නේ මම විශේෂයෙන් සටහන් කරන්න ඕනේ මේ අපේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිතුමා. මම මේ මුලදී මම දැනගෙන හිටියෙත් නෑ එතුමා කියවන බව. ඉතින් මම ලියලා Facebook එකට ඒවා අප්ලෝඩ් කරනකොට මේ මගේ Facebook ලිස්ට් එකේ මිත්‍රයන් අතර මගේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිතුමා වෛද්‍ය කල්තර මහත්තයාත් ඉන්නවා. ඉතින් ඔහු කියවන බව මම මුලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඊට පස්සේ ඉස්පිරිතාලේදී හම්බුණාම මට කියනවා රවියා ඔබ මෙන්න මේක මේවා එකතු වුණා නම් හොඳයි. මේකෙදි මෙහෙම වුණා නම් හොඳයි. එහෙම කියලා මම හරියට දිරිමත් කරනවා. දැන් ඔහුට පේන දේවල් දැන් මට තව ලිව්වා නම් හොඳයි කියන දේවල් මගේ දැන් අඩුපාඩු තියෙනවා නම් ඒවා මට කියලා දෙන්න. ඒතර තමයි මම දැනගත්තේ එයා කියවනවා කියලා. ඉතින් ඒක කියවලා ඉතින් හරි රස විඳිනවා. ඊට පස්සේ සමහර කොටස් දැන් මම ලියපුවා එයාට කියවන්න බැරි වෙච්ච වෙලාවට මට කෝල් එකක් දීලා කියනවා රවියා මට අරක කියවන්න බැරුණා මට ඒක දාපන් කියලා. ඉතින් ඒ වගේ ගොඩක් මම ඒකදී අන්තිමට දැන් පොත හැදුවයින් පස්සෙත් මම ගිහලා එතුමාට පොතක් දුන්නා. ඉතින් මගේ පොත අපේ කාර්ය මණ්ඩලය අතර ප්‍රචලිත කරන්නත් එතුමා ගොඩක් උත්සාහ කරා. මම හිතන්නේ එතුමා හරියට සන්තෝෂ වෙනවා එතුමාගේ වෛද්‍යවරයෙක් කටයුතු කරපු ගැන. ඒ වගේම තමයි ඔබේ නිර්මාණය ඔය කියන අරමුණ සාර්ථක කරගත්තයි කියලා ඔබට හැඟෙන්නේ මේ නිර්මාණය ආශ්‍රය කළා නැත්තම් මේ පොත කියවලා එයින් ලැබෙන ප්‍රතිචාර ඔබේ පාඨක සමූහයාගෙන් ලැබුණොත් තමයි. දැන් මේක මම හිතනවා සමාජගත කළා මාසයකට වැඩි කාලයක් සුමාන 3ක් විතර වගේ. ඔව් මාසයකට ආසන්න කාලයක් වුණා. මේ මාසය තුල ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ගොඩාක්ම හොඳ. එහෙම මේ ගොඩක් දෙනෙක් මගේ මිත්‍රයන්ගේ බිරින්දවරු එතකොට මගේ වෛද්‍යවරු ඉතින් අපේ ඔරහලේ කාර්ය මණ්ඩලයේ හෙදි නිලධාරීන් ඉතින් ගොඩක් දෙනෙක් මගේ ඥාති සහෝදර සහෝදරයෝ මේ මගේ වැඩිහිටියෝ ගොඩක් දෙනෙක් 99%ක්ම හොඳ තමයි කිව්වේ. හැබැයි ඒගොල්ලෝ වගේම පොඩි අඩුපාඩු දෙක තුනක් පෙන්වලා දුන්නා. ඒවා මම ඒක බලාපොරොත්තු වුණා. මොකද මගේ දැන් මම අපි පොඩ්ඩක් ඔය හාස්‍යයට බරවනේ මම ලියලා තියෙන. ඒකෙදිත් මම අර සාහිත්‍ය
සාහිත්‍යමය පැත්තෙන් ලිව්වේ නැහැ. මොකද එහෙම ලිව්වොත් එහෙම මං හිතනවා මේ සාහිත්‍යමය පැත්තෙන් ලිව්වොත් ඒක ටිකක් ඒකාකාරී වෙයි කියලා. ඒකාකාරී වෙයි වගේම මේක ප්‍රචලිත වෙන මට්ටම් වෙනස් වෙයි සීමා සහිත වෙනවා. ඉතින් මට ඒක ඕන කරේ අපි කැම්පස් හරි තෘතීක අධ්‍යාපන ලබනකොට ඒ භාෂාව ටිකක් සමාජගත කිරීමත් සහ ඒකෙදි මම බලාපොරොත්තු වෙන්නේ බොහොම සැහැල්ලු ජීවිතයක් පෙන්වන්න නේද? ඒ සැහැල්ලුව මගේ පාඨකයෝ රස වින්දද කියන මගේ පළවෙනි කෘතියදී මට ඒ කියන්නේ අත්දැකීම උදේ මම ඒගොල්ලන්ට මම පොත දීපු හැමෝටම කිව්වේ පොත මිලදී ගත්ත හැමෝටම කිව්වේ පොත මම දීපු හැමෝටම කිව්වේ මට මේක කියවලා ඕගොල්ලන්ට හිතන තියෙන දේවල් කියන්න. ඉතින් මට ඇත්තටම හරිම සන්තෝෂයි ගොඩක් මගේ බැච් එකේ දැන් ඒක ජීවිතේ විඳපු අය ඒගොල්ලෝ කියනවා මේ මම අපි ආපහු බං ඒ කාලේට ගියා වගේ තමයි ආයේ කියනවා ඒක මගේ බැච් එක සහෝදරියෙක් කෝල් එකක් දාලා කිව්වා රෑ 12 වෙනකන් කියවලා ආයේ උදේ පාට නැගිටලා ආයේ ඊටු ටිකක් කියව මහත්තයා අහනවා ඔයා උයන්නේ නැද්ද වැඩට යන්නේ නැද්ද කියලා තනියෙන් hina වෙන්නේ මොකද කියලා අහනවා ඒ වගේ දැන් තව යාළුවාගේ නෝනලා ඒක යාළුවගේ නෝනා කෙනෙක් කතා කරලා කිව්වා රවි මේ මම හරියට අපි විශ්වවිද්‍යාලයට ගිහලා නැහැ නමුත් ඒ ගියා වගේ ඒක රස වින්දා කියලා. ඒ වගේ ගොඩක් දෙනෙක් කිව්වා. තව අඩුපාඩු දෙක තුනක් අපේ පෙන්නලා දුන්නා. ඒක මම හරියට අගය කරනවා. එහෙම මොකද දැන් අපි මම ඕක මම හිතන්නේ මාස 6ක් විතර තිස්සේ සංස්කරණය කරද්දිත් මට අහු නොවෙච්ච අඩුපාඩු තිබුණා. සමහර වචනවල ඉස්පිලිපාපිලි අඩු වෙච්ච තැන්. එතකොට සමහර පොඩි ඒ කියන්නේ ගැප්ස් ඇති වෙච්ච ඒවා, හිඩස් ඇති වෙච්ච ඒවා. ඒ වගේ තියෙනවා. 100 පාරක් කරත් ඒත් කොහෙන් හරි කොටසක් තියෙන අඩුපාඩු. ඒවයි දැන් ඔය මම අර Facebook එකට ඒක දැම්මේ කතා ඔය පිළිවෙලට නෙමෙයි. දැන් පොතක් කරනකොට එහෙම දාන්න බැරි හින්දා එහෙම මොළදිත් කිව්වේ ඒක තමයි. ඔව් අන්න ඒක තමයි. එහෙම කිව්වක පොයින්ට් එක කියන්නේ කාරණේ. ඒ කියන්නේ බැච් එකට ආපු දැන් Facebook එකට මම අප්ලෝඩ් නොකරපු කතා දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ බැච් එකට ආපු කාලය ගැන. ඊට පස්සේ පිටවීම සම්බන්ධ. ඒවා Facebook එකේ කතා වලට දැම්මේ නෑ. මොකද ඒවා අර වගේම ගොඩාක් විනෝදජනකමයි කියලා කියන්න බෑ. නමුත් පොතක් ලියෙද්දී මුලක් සහ අගක් මැදක් අගක් තියෙන ගලාගෙන යෑමක් තියෙනවා. ඒතකොට ඒ විදිහට ගත්තම සමහර දැන් මම ඕකේ ඉස්සෙල්ලාම ඇත්තට මට මම Facebook එකේ දැම්ම හොල්මන කියන කතාව. ඒක දැන් පොතකට මුද්‍රණය වෙනකොට පළවෙනියටම මේ කතාව දාන්න බෑ. ඊට ඉස්සර කතා ගොඩක් එනවා. ඉතින් එහෙම දානකොට දැන් මට අපේ මගේ සහෝදර වෛද්‍යවරයෙක්මයි මට ඒක පෙන්නුවේ. එකම දැන් හැඳින්වීම බැච් එකේ සමහර මිතුරන් ගැන හැඳින්වීම තුනක තිබිලා තියෙනවා. පුනා කියවෙනවා. ඔව්. අන්න ඒකදී මේ මොකද මම කතා එක තැන්වලදී Facebook එකට එකතු කරපුවා. එතකොට දැන් ඒ ටික ඔක්කොම සංස්කරණය කරද්දී මට ඒ තැන මට අතහැරුණා කියලා මං හිතනවා ඒක. ඒකෙදී අර එකම හැඳින්වීම දෙතුන් තැනක පොඩියට තියෙන්න පුළුවන්. පුනරුච්චාරණය වීම සහ අර හිඩස් ඇතිවීම අනිවාර්යයෙන්ම වෙනවා. ඒක අඩුපාඩුවක් වුණා. ඒක මට එක වෛද්‍යවරයෙක් එකක් පෙන්නලා දුන්නා. ඊට පස්සේ තව මගේ ඥාති සහෝදරයෙක්ගේ නෝන කෙනෙක් එයා කියලා දුන්නා රවි සමහර තැන්වල මං ඇහුවා. මං අහන මට ඔයගලට පේන වැරදි කියන්න මොකද මං ආය දවසක ලියනවා නම් මං ඒ වැරදි ටික හදා ගන්න. මං හරි කැමතියි ඒව මට ඒගොල්ලෝ කියලා. කිව්වා සමහර තැන්වල pages වල පොඩි ඒ කියන්නේ හිදස් ඇති වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තිබුණා. ඉතින් ඒ වගේ දේවල් ටික ඊළඟට සැරේ හදන්න ඕනේ. හැබැයි මම හිතනවා මගේ මහන්සිය හැටියට ප්‍රතිඵල තියෙනවා කියලා මොකද කියවපු හැම කෙනෙක්ම කවුරුවත් කිව්වේ නැහැ මේක කියවන්න කම්මැලි වැඩක් නැහැ එහෙම කියලා එක්කෙනෙක්වත් කිව්වේ නැහැ. මම ඒගොල්ලන්ට කිව්වේ මට අවංකව ඒගොල්ලන්ගේ අදහස දෙන්න. ඒතකොට මම සාර්ථකද අසාර්ථකද කියලා දැනගන්න. හැමෝටම හැමදේම හරියන්නේ නමුත් කියපු හැම කෙනෙක්ම කිව්වේ රසවින්ද ගොඩාක් රසවින්ද. ඒගොල්ලෝ කියන දැන් මාව හිත සන්තෝෂ කරන්න කියන ක්‍රමයක් තියෙනවා. එහෙම නෙමෙයි අර ඒගොල්ලෝ කියන විලාශයෙන් මට තේරෙනවා ඒගොල්ලෝ රසවින්ද කියලා. ඇත්තටම මම වුණත් ওই අදහසේ තමයි ඉන්නේ මේ ග්‍රන්ථය ගැන. මට නුහුරු පෙදෙසක් නිරාවරණය කරලා තිබුණා රසවත් විදියට කම්මැලි සිතෙන්නේ නැති. අපි වැඩිහිටියෝ හැටියට වැඩිහිටියෝ කියවන්න යොමු වෙන්නේ නැහැ. අර කිව්වා වගේ සාහිත්‍යමය එහෙම නැත්නම් ගැඹුරු කාරණා පරිේශනාත්මක කෘති ආදී කියවන්නේ සීමිත පිරිසක් පමණයි. අපි පොතක් කියවන්නේ වැඩිහිටියෝ අපේ ප්‍රේක්ෂක සමූහයා පොතක් කියවන්නේ අර ඇත්තටම තියෙන මානසික පීඩනය දෛනික කටයුතු වලින් එන පීඩනයෙන් මිදිලා ටිකක් ආස්වාදයක් ලැබීමේ අරමුණයි. ඒ අරමුණ 100%ක්ම සාර්ථක වෙලා තියෙනවායි කියලායි මගේ හැඟීම. හැබැයි මම කැමැතියි දැනගන්න මේ ඔබ වැනි වෘත්තීය ගත්කතුවරින් නොවන විවිධ වෘත්තීන් වල නියැලෙන නමුත් නිර්මාණකරණයෙහි යම් අදහසක් හෝ කුශලතාවයක් දක්වන අයට ඔබට පුළුවන් මේ හරහා පණිවුඩයක් දෙන්න. මම ඒක පියවර කීපයකින් ඔබෙන් දැනගන්න කැමතියි.
ඔබ මේ ග්‍රන්ථය නිර්මාණය කළා ඔබ මුද්‍රණද්වාරයෙන් මෙය පිට කරන්න බලාපොරොත්තු වෙනකොට ඔබට දැනුණු ඔබට මුල්ම බාධා මොනවද? පළවෙනිම කාරණය තමයි එහෙම මේ මුද්‍රණය කරන තැනක් හොයා ගැනීමේ අපහසුතාව තිබුණා. මොකද දැන් ඔක මුද්‍රණය කරන්න සූදානම් වෙන කාලේ වෙනකොට කොරෝනා ප්‍රශ්නය. මම පෙබරවාරි විතර වෙනකොට ගොඩක් දුරට ලෑස්ති පිටේ හිටියා. يعني 75කට වැඩි කොටසක් ඉවර කරලා තිබුණා. නමුත් එතනින් කොරෝනා ප්‍රශ්නය ආපු හින්දා ගොඩක් අනිත් කොයි දේවලුත් වගේ මුද්‍රණය කරන ස්ථානත් වැහිලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ට කරගන්න බැරි කමක් තිබුණා. ඉතින් මට හොයා ගැනීමේ අපහසුතාව වෙනවා. මමත් ටික කාලයකට නැවැත්තුවා. මාස දෙක තුනක් ඒ ගැන හොයන්න නැතුව ඉඳලා මගේ අර සංස්කරණය තව දුරටත් කරගෙන ගියා. ඊට පස්සේ ඊළඟට හම්බ වෙච්ච තැන්වලදී අර මුද්‍රණ වියදම් අධිකකම සහ එකක් මට මාතර ස්ථානයක් මට හොඳයි කියලා හිතන තැන. ඊළඟට මේ ඔතන මුද්‍රණය කරපු නියෝග්‍රැෆික්ස් නුගේගොඩ ඒ දෙක තමයි මට හොඳ ස්ථාන කියලා හම්බුනේ. ඉතින් ඒවට මට යන්න වුණා. දැන් මම මගේ පෙන් එකට දාගෙන ගිහලා එතන දීලා ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක හරිනම් ඒ මුළු ඔක්කොම කියවුවනම් ඔය සමහරට අඩුපාඩු තැන් අහුවෙනවා. නමුත් දැන් මමම කරලා මම කියනකොට සමහර තැන් මට අතරෙනවා. ඉතින් ඒක කරන්න බෑ. මම උදේ යනවා ගිහලා හවස ආයේ එන්න බලාගෙන යන්නේ. ඉතින් කිලෝමීටර් 300ක් 400ක් කෙලවන්න ඕන එක දවසේ. ඉතින් ඒ වගේ එතකොට මට එතන ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒක පිළිවෙලකට ඉක්මනට කියන්නේ වෙලා අරගෙන කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ බාධා තිබුණා. ඊළඟට මුද්‍රණ වියදම. මම හිතනවා මුද්‍රණ වියදම හින්දා තමයි ගොඩක් දෙනෙක් කරන්නේ නැත්තේ. අදායර වෙන්නේ. දැන් මම උනත් දෙවනි පොතක් කරනවා නම් මොකද මට දැන් මුද්‍රණය කිරීම සඳහා මම ලාභ ලැබීම සඳහා නෙමෙයි කරන්නේ. එහෙම මොකද ලාභයක් ගන්නෑ මගේ තෘප්තිය සඳහා මම කරේ. ඉතින් තව කෙනෙක් ඒ ගැන කියලා සන්තෝෂ වෙන එක තව තෘප්තිය වැඩි වෙනවා. නමුත් මට ලොකු පාඩුවක් අරගෙන කරන්න හැකියාවක් නැවත කරන්න බෑ. මොකද මේ මුදල් මම වෙන ඊට වඩා ප්‍රධාන අරමුණු සඳහා වියදම් කරන්න වෙනවා. ළමයිගේ අධ්‍යාපනය සඳහා වෙන දේවල් සඳහා වියදම් කරන්න වෙනවා. එතකොට ඒකින්ද ඒක මම හිතනවා ලොකු සීමා වීමක් වෙනවා ඔය ඒ කාරණේ. මුද්‍රණ වියදම අධික වීම මම හිතන්නේ තරුණ නිර්මාණකරුවන්ට එහෙම chance එකක් එහෙම අවස්ථාවක් ලබා දෙනවා නම් කවුරු හරි ආණ්ඩුවකින් හරි නැත්නම් ග්‍රන්ථ ආයතනයකින් මුද්‍රණ ආයතනයකින් හරි ඒ කියන්නේ ඒගොල්ලෝ පිටපත් කියවලා ඒ මුද්‍රණය කරන්න උදව් කරනවා නම් මම හිතන්නේ ගොඩක් හොඳයි කියලා. මොකද මට දැනෙච්ච විදිහට ඒව තමයි මට තිබිච්ච ලොකුම ප්‍රශ්න. එතකොට මේ මම ඔබත් කිව්වා වගේ මා නිසකයෙන්ම විශ්වාස කරනවා ඔබ මේ වාණිජ අරමුණකින් කළ නිර්මාණයක් නොවේ කියන එක. නමුත් ඔබ කිව්වාසේම සැලකිය යුතු පිරිවැයක් දරලා භෞතික වශයෙන් මේ පොත එළි දැක්වුවාම ඔබට මෙය අලෙවිකරණය සඳහා වෙනත් අය අතටපත් කිරීම සඳහා ජාලයක් අවශ්‍යයි. කොහොමද ඔබ සැලසුම් කළේ මේ ජාලය හදාගන්න? ඒ ජාලයක් ඇත්තටම මම සැලසුම් කරේම නැති තරම් එහෙම දැනටත් මගේ දැන් මම පොත් 500යි මුද්‍රණය කරේ. දැනට මම හිතන්නේ 100ක් පමණ විකිණලා තියෙනවා. දැන් මගේ සහෝදරයෝ ගොඩක් දෙනෙක් සහෝදර සහෝදරියෝ ගොඩක් දෙනෙක් ඒගොල්ලෝ ගත්තා. ඒගොල්ලෝ මේ වගේ මගේ ඥාතීන් ගත්තා. මගේ මිතුරන් ගත්තා. ඒ ප්‍රමාණය තමයි තාම ගිහිලා තියෙන්නේ. එතනින් එහාට මගේ මේ තාමත් සති 3යි මේ පොතේ ඉඳලා. ඔව් මූණු පිටුවේ කියන්නේ තියෙන 120ක් විකිණලා තියෙනවා දැනට. ඉතින් අර වේගයෙන් විකිණීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි පොතක් විකිණනකොට පොතක් එහෙම නිකන් අර උණු කැම් වගේ විකිණීම තරම හැකියාව තියෙන කතුවරෙක් නෙමෙයි. ඇත්තටම ඔබේ 120ක් අල්ල විගුණයි කියන එකත් මම හිතනවා ඔබ දැන් ඔබ ඉන්න පරිසරයත් එක්ක බැලුවාම සෑහෙන ජයග්‍රහණයක්. ඔව් ඒකෙන් අද මේ පොත් කියවන පාඨක සමූහයා හුඟක් අඩු වෙලා තියෙන වටපිටාවක් මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය එක්ක. ඒ නිසා මම හිතනවා ඔබ දිරිගැන්වෙන්න ඕන මේ ගැන. ඒ වගේම මම කැමති දැනගන්න මේ ග්‍රන්ථය නිර්මාණය කිරීමේදී ඔබට දැන් හුඟක් නිර්මාණකරුවන්ට නවක ලේඛකයින්ට එන දෙයක් තමයි ටිකක් දුර ගිහිල්ලා මේ කරගෙන ගිහිල්ලා අධෛර්යයටපත් වෙන එක. ඒ බඳු අවස්ථා තියෙනවද? ඔව් අධෛර්යයටපත් වුණ කියන්නේ එහෙම මට මුලදී කතා ලියනකොට නම් බොහොම ආසාවක් ඇති වෙලා ඊට පස්සේ ලියන්න පටන් අරගත්තා. ඊට පස්සේ මට තිබිච්ච කතා ටික ඉවර කරලා යාළුවන් කතාත් ලියලා ඉවර කරගත්තා. මට අධෛර්යමත් වෙච්ච අවස්ථාව තමයි මුද්‍රණය
කිරීමේදී ඇතිවෙච්ච මුද්‍රණ වියදම් සහ මුද්‍රණය කරන හොඳ තැනක් හොයා ගැනීම ඒ වගේ තමයි ඇති වෙන්නේ. මට වෙලාවක හිතුණා මේ printer එකක් ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍රයක් සල්ලි වලට අරන් ගෙදර print කරනවද කියලා. ඉතින් එතනදී වෙලා තින්නේ අපි අර වෘත්තීය මට්ටමේ අය නෙමෙයි හින්දා අපි අතින් ගොඩක් ශිල්පී අඩුපාඩු වෙන්න පුළුවන්. ඒකින්ද මම මේ වැඩේ අදහස් අත්හැරලා දැම්මම නැත්තම් මගේ බිරිඳත් එක්ක මම කතා කරා print මේ අර ලේසර් printer එකක් ගෙනල්ලා ගෙදර අපි මුද්‍රණය කරමුද මුද්‍රණය කරලා කාර්ය විතරක් පිටට ගහලා කරමුද කියලා. එතකොට ඒ අර වටිනාකම අඩු වෙනවා ඒ කරන කෘතියේ අර කල්පැවැත්මකුත් නැහැ. ඒක මම හිතන්නේ මොකද ප්‍රොෆෙෂනල් ගතිය කියන්නේ අපි කියන්නේ වෘත්තීය මට්ටමට එන්නේ නැහැ. ඉතින් ඒකින්ද පස්සේ ඇත්තටම බිරිඳගේ දිරිමත් කිරීම හින්දා තමයි මම ඔක මුද්‍රණය කරන්නේ නැත්නම් මුද්‍රණය කරන්නේ නැහැ කියලා හිතාගත්තා. මොකද මේ ගොඩක් දෙනෙක් අපිට එහෙම උදව් අපි මේ ධෛර්යමත් කරාට මුද්‍රණ වියදම කියන එක බලපානවා. ඉතින් එතන තමයි මට අතෑරනවාද කියලා මම දෙගිඩියාට පත් වෙච්ච එකම අවස්ථාව. අනිත් ඔබට මතක ආකාරයෙන් කැපිපෙන දිර්ගැන්වීම මොකද්ද මේ කෘතිය සම්බන්ධයෙන් ඔබට ලැබුණු කැපිපෙන ප්‍රබලම දිර්ගැන්වීම? දිර්ගැන්වීම තමයි එහෙම මේ ඔය කතා ලියලා දැන් අපේ අර මගේ WhatsApp group එකක් තිබුණා. ඒකට මම එකක් දෙකක් පළවෙනි කතා ටික ලියලා දාපුවම පුදුම උද්‍යෝගයක් ආවා වෙච්චගේ සහෝදර සහෝදරියන් අතර. ඒකත් එක්ක ලොකු කතිකාවතක් ආවා. දැන් සාමාන්‍යයෙන් අපේ WhatsApp group එකේ සාමාන්‍යයෙන් එදිනෙදා 5-10ත් අතර තමයි දිනපතාම අපි මොන හරි ලියනවා අප්ලෝඩ් කරනවා පින්තූර දානවා පළ කරනවා. නමුත් එක ක්ෂණයකින් ඒක මම හිතන්නේ 20-30 ගානකට වැඩි වෙලා මුළු දවස පුරා මේ ඒක ගැන කතා කරන්න අත්දැකීම් කියන පුදුම උද්‍යෝගයක් ආවා. ඊළඟට දැන් Facebook එකේ දාපුවමත් සෑහෙන ප්‍රතිචාර ආවා. ඉතින් ඒතකොට දැන් අර අනිත් අයත් ඒ කියන්නේ වෛද්‍යවරු නොවුනට හරි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නොවුනට වෙන වෘත්තියන් කරන තරුණ තරුණියන් අතරේ වැඩිහිටියන් අතරේ ගොඩාක් ලොකු උද්‍යෝගයක් ආවා. ඉතින් ඒක ඇත්තටම මම හිතන්නේ හරි වටිනවා. දැන් විශේෂයෙන් උදාහරණයකට අපි ඉන්නවා ගුරුවරයෙක් ඉන්නවා මගේ ගිටාර් උගන්වන මම මේ පහුගිය අවුරුදු දෙකකට විතර කලින් මට හිතුණා එක සැරේට එහෙම ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඕනේ කියලා. පස්සේ මම ගිටාර් එකක් අරන් ඇවිල්ලා YouTube එකකින් එහෙම වීඩියෝස් බලලා තනියම පුරුදු වුණා. නමුත් තනියම පුරුදු වුණා මේක අර හරියට දන්නේ නැහැ නේ. ඒකින්ද මම අපේ ගුරුවරයෙක් මට හමු වුණා දක්ෂ ගුරුවරයෙක් ගිටාර් ඉගෙන ගන්න. මමයි තව වෛද්‍යවරයෙක් තුලා සර් ගෙන ගත්තා. සර් හැමදාම මගේ පෝස්ට් කියවලා සර් හරියට දිරිමත් කරනවා. ඒක දානවා මේ මෙන්න මේ ඒවට උද්‍යෝගිමත් මේවා දාන්න. ඉතින් මට හිතෙනවා දැන් ඒතකොට දැන් අපේ තරුණ පරපුර විතරක් නෙමෙයි. එහෙම නැත්නම් අපිට වඩා බාලා අයත් ඒ වගේම අපිට වඩා වැඩිමහල්ව අයත් වෙන වෘත්ති දිනකටත් හැමෝටම රස විඳින්න පුළුවන් වුණා කියන එක ඒ හැඟීමක් ආවා. ඉතින් ඒක ගොඩක් මම හිතන්නේ වටිනවා. දැන් අපි කතා කරා මේ නිර්මාණේ පසුබිම ඒ වගේම නිර්මාණය කරන්න ඔබට දිරිගැන්වීම් වාදා නිර්මාණයේ අන්තර්ගතය ගැන සැලකිය යුතු ප්‍රමාණයක් කතා කරා. ඔබ අතින් නිමැවුණු මේ ග්‍රන්ථයේ මේ නිර්මාණය ඔබ වඩාත්ම කැමති කොටස ඔබට මතක හැටියට කුමක්ද? ගොඩක් තියෙන එහෙම එකක් තියෙනවා මගේ කාමරේ මිත්‍රයෙකුට වෙච්ච වැඩක්. ඒකෙදි කීවෙනි පරිච්ඡේදයේ විතරද මේ කොටස තියෙන්නේ රවි? මේ හැම මේකේ මේ තියෙන ගොඩාක් කතාවලට මම හරි ආසයි. මම එක කතාවක් සඳහන් කරන්න මේකේ 103 පිටුව තියෙන පොල් කිච්චස් ලව් ලෙටර්ස් කියලා. ඒක ඇත්තට මමත් සම්බන්ධ වෙච්ච කතාවක්. ඉතින් ඒකෙදි තියෙන්නේ මේ අපේ බැච් එක තිබුණා කණ්ඩායම් 5කට බෙදලා. ඒක එක කණ්ඩායමක් මම හිටපු කණ්ඩායම. මේකේ දැන් මගේ ධර්මසේන හින්දා මගේ ඩී අකුරෙන් නම පටන් ගන්න. එයා මගේ මිත්‍රයාගේ නම ඒ අකුරෙන් පටන් ගන්න. ඉතින් අපි දින එක කණ්ඩායමේ ඉතින් හරි යාළුවෝ. ඉතින් එයාගේ යාළුවලා හිටිය පෙම්වති හිටිය නූරෙලි. ඉතින් මගේ මිත්‍රයා අපේ ෆැකල්ටි දෙන්න දෙපැත්තට ඒ කාලේ ඉතින් දුරකථන නැහැනේ. ඉතින් ඒ දෙපැත්තට ලියුම් තැපල් කරනවා. මෙහෙන් එක ලියුමක් එහාට යවනවා. එහෙන් එක ලියුමක් මෙහාට එනවා. ඉතින් දැන් හැමදාම පෝස්ට් ඔෆිස් යන්න වෙන එක වළක්වන්න මගේ මිත්‍රයා කරන්නේ මම ලෙක්චර්ස් ආපුවම බැච් එකකින් අහනවා කවුදද තැපල් කවුන්ටර් පැත්තේ යන්නේ කිව්වම ඉතින් කවුරු එකෙක් අතසරේ 70 ගණක් ඉන්න බැච් එකේ එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. ඉතින් තමයි එයාට බාර දෙනවා ලියුම. ඉතින් මම මුල කාලේ ගෙදර ඉඳලා ආපු හින්දා ඉතින් ගොඩක් දවසක් මට බාර වැටෙනවා ලියුම මම බහැලා යන හින්දා.
ඉතින් මම මේ ලියුම බාරගත්තා. දැන් ලියුම දුන්නම අපි දානවාද කියන එක විශ්වාස නැති හින්දා මිනිහා ඩයරියක් තියාගෙන ඩයරිය දිනේ දාලා මේ දවසේ ලියුම මෙයාට බාර දුන්නා කියලා ලියා ගන්නවා. ඒතකොට ඒ ලියුම එහාට ගියාම ඊළඟ ලියුමේ එයාගේ පෙම්වතිය ලියලවනවා මේ දවසේ ලියුම මෙන්න මේ දවසේ හම්බ වුණා කියලා. ඒක දන්න දවස් ගාන යන ලියුම් ගන්න. ඒ පිළිවෙලට හැමදාම දවසට ලියුමක් හම්බ වෙන්න ඕනේ දෙපැත්තට. ඉතින් මට ලියුම බාර දුන්න දවස තමයි පොඩි ප්‍රශ්නයක්. මට මතක හිටින්නේ නැහැ. සමහර දවස්වල ගෙදර ගිහිල්ලා පහුවදා තමයි ලියුම අහුවෙන්නේ මට. එහෙම නැත්නම් අපේ අම්මා හොදලා මේ කාගෙද මේ ලියුමක් තියෙන කියලා කෑ ගහනකොට මං අරන් වේරලා ඉතින් දාන්න. ඒක උඩ දවස් දෙක තුනක් පහු වෙනවා මගේ ලියුම යන්නේ. ඉතින් දැන් අරහෙන් ඊළඟට ලියලවනවා මේ දවසේ ලියුම ආවේ නැහැ කියලා. ඊට පස්සේ මගේ මිත්‍රා ඩයරිය බලනවා කවුද ලියුම දීපු එක කියලා එනවා. තොට දීපු ලියුම කෝ කියලා. මට ඉතින් මං කෝ දැම්මා. බොරු කියන්නේ මොකද දාලා මං කෝ නෑ දැම්මා. බොරු නේද කියන්නේ මං කෝ නෑ දැම්මා. ඊට පස්සේ දවස් දෙක තුනක් පස්සේ එක දවසේ ලියුම් දෙකක් හම්බ වෙනවා. ෆෝලිමට ඊට පස්සේ ඔන්න දැන් යන්තම් මගේ යාළුවා ජාම බේර ගන්න මොකද යාළුවාගේ පෙම්වතිය හිතන්නේ මේ එදා ලියුමක් ලියලා නැහැ කියලා. ඉතින් දෝස්මුරෙකුත් වෙනවනේ. ලියුම් දෙකම මේ පරිශුද්ධ හැබැයි ටික දවසක් යනකොට මගේ මිත්‍රයාට දෙන්නා මේ මට බාර දෙන ලියුම් තමයි දිනයට යන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ඌ මට තීරණය කළා කියලා මේ ඔබට ඔච්චර මේ වැදගත් වැඩක් බාර දෙන්න තරම් සුදුසු පුද්ගලෙක් නෙවෙයි කියලා මට ලියුම් බාර දෙන එක නැතුව. ඉතින් ඒ කතාවට මම හරි ආසයි මේ. ඔව් ඔබේ අත්දැකීම සඳහන් වෙන්නේ පොතෙහි 103 වෙනි පිටුවේ පොල් කිච්චාස් ලව් ලෙටර්ස්. පොල් මිත්‍රයාට කියන පොල් කිච්චා කියලා. ඔව් පොල් කිච්චා තෝපා මැට්ටා නම හැදුණු විදිය මට අමතකය. එය මතක් කර දීමට ඔහු මැලි විය. පොල් කිච්චා හාමා බැච් එකේ එකම කණ්ඩායමට අයත් විය. ඔහුගේ නම ඒ අකුරෙන්ද මගේ වාසගම ඩී අකුරෙන්ද පටන් ගැනීම නිසාවෙනි. ඉතා සැහැල්ලුවෙන් හිනාවෙන් කාලය ගත කළ හිත හොඳ පොල් කිච්චාට බැච් එකට එන විටත් පෙම්වතියක් සිටියේය. ඇයගේ නම උද්‍යා වී. උද්‍යාට තිබුණු බිය නිසා හෝ ඇයට තිබුණු ආදරය නිසා හෝ පොල් කිච්චා උද්‍යාවම විවාහ කරගත් බැවින් මේ කතාව සඳහා පොල් කිච්චාගේ අවසරය ගැනීම පහසු වී. මේ සත්‍ය නම්ද තියෙන්නේ රවි? ඔව් පොල් කිච්චා කියන එක ආරූඪ නාමයක් නෝ බිල්ලගේ නම ඇත්තෝ. එතකොට මේ වගේ මේ තමන්ගේ නම් යොදලා මේ වගේ අනාවරණයක් කරනකොට ඔබට විරෝධයක් ආවේ? ඒක එහෙම මේ දැන් සමහර අවස්ථාවලදී මම නම් වෙනස් කරලා තියෙනවා. එකක් අවසර ගන්න බැරි වුණ අය කියන්නේ මට අවසර ගැනීම සඳහා සම්බන්ධ කරගන්න බැරි වෙච්ච සමහර බැචාලා හිටියා. සමහර අයගේ අවසර දෙන්න ඒ නම පාවිච්චි කරන අකමැති වෙච්ච අය හිටියා. ඒතකොට ඒගොල්ලන්ගේ පාවිච්චි ප්‍රේම තරංගයෙන් ජය නොගත් අය. ඔව් එහෙම කැඩිච්ච අය තුන ඒ වගේ අවස්ථාවලදී යම් කිසි ඒගොල්ලන්ට පවුල් වල මොන හරි ගැටලු ඇති වෙන්න පුළුවන් කියන අවස්ථාවලදී නම් පාවිච්චි කරන්නේ. දැන් ගොඩක් දෙනෙක් තමන්ගේ නම් පාවිච්චි කරලා අකමැත්තක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒ කාලේ ඇත්තටම දැන් අපි දැන් විවාහ වෙලා ඉන්න එක්කෙනා නෙමෙයි වෙන්න පුළුවන් ඒ කාලේ යාළුවලා හිටි. නමුත් දැන් ඒ කාලේ තරුණ කාලේ අපිට එහෙම බලපෑමක් තිබුණේ නැහනේ. ඒ කියන්නේ ඒ කාලේ අපිට කියන්නේ සීමාවල් තිබුණේ නැහැ. නමුත් දැන් කාලේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වැදගත්. ඒතකොට ඒ කාලයට ගොඩක් දෙනෙකුගේ ඒවා දැන් බොහොම සිනහවෙන් ඒවා මතක් කරනවා රෙන්න ඒ බරපතල ගැටලු ඇති වුණේ නැහැ. ගොඩක් දෙනෙක්ගේ අකමැත්තක් තිබුණේ නැහැ. සමහරුන්ට ලැජ්ජාවක් තිබුණා ඒ අයගේ නම් අපි පාවිච්චි කරගෙන නම් වෙනස් කරලා තියෙනවා කතාවලදී. ඇත්තටම අපේ සාකච්ඡාව කොතරම් මිහිරි වුණත් අපිට ලැබී තිබෙන කාලය කෙමෙන් ගෙවිගෙන යනවා. රවි සමග අද දොඩමළුනේ 87 කණ්ඩායම ගැන මම අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබෙන් දැනගන්න කැමති කාරණා දෙකක් තියෙන වැඩසටහන අවසන් කිරීමට ප්‍රථම ඔබ තව ලියනවද? ඔව් ලියලා මට මං හිතන්නේ මං මේකේ ලැබිච්ච සාර්ථකත්වයෙන් හෝ කියන්නේ මට ලැබිච්ච දිරිගැන්වීමෙන් හින්දා මට හිතුණා තව ලියන්න ඕනේ කියලා. එහෙම දැන් මම මේ දවස්වල රැකියාවට ඒ කියන්නේ ෆැකල්ටි එකෙන් අයින් වෙලා සීමාවාසික පුහුණුවට ඇතුල් වෙච්ච කාලේ ඉඳලා කතා දැන් ලියාගෙන යනවා. ඒකට ඒ කියන්නේ රැකියාව කාලෙදි මුහුණ දීපු රස කතා දැන් ලියාගෙන යනවා. ඊට පස්සේ දැන් මට ඉල්ලීමක් තියෙනවා ඉස්කෝලේ යන කාලේ රහෙම කිව්වා වගේ ඒ කාලේ යාළුවෝ කියනවා අපි ගැන ලියපන් ඒ කාලේ කරපුවා ලියපන් කියලා දැන් ඒවත් ලියන්න ඕන. දැන් එක පොතකට ගන්න බැරි තරම් කතා ගොඩක් ආයි එකතු වෙන්න හදන මම දැන් මේ දවස් ටික වෙලා තියෙන වෙලාවට කතා ලියලිය
අප්ලෝඩ් කරනවා. ඉතින් ඒවටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒවත් අනාගතේ මොකක් හරි පොතක් හැටියට අදහසක් නැහැ ඔබේ වෘත්තීය සම්බන්ධයෙන් විෂය කරුණු සම්බන්ධයෙන් ලියන්න. විෂය කරුණුම සම්බන්ධයෙන් ලියන්න මම හිතන්නේ මට වඩා උගත් අය හැකියාව තියෙන අය ඔබ මේ ඉටු කරන කාර්යය ඔවුන්ට කරන්න බෑ. වැඩසටහන නිමා කිරීමට මත්තෙන් මා ඔබගෙන් අසන්න කැමති ඔබ සොයන් ධෛර්යමත් වීමක් වෙලා ඔබ තනියෙන් හිතලා මේ නිර්මාණයක් කළා. ඔබ වගේම අංකුර ලේඛකයින් සමාජයේ සිටිනවා. අපේ සමාජයේ විවිධ වෘත්තීය නිලන අය එහෙම නැත්නම් බාල පරම්පරාවේ අය හැකියාව තිබෙන ආසාව තියෙන අංකුර ලේඛකයින්. ඔවුන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද? මම කියන්නේ එහෙම ඒගොල්ලන්ට ලියන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලොන්ටත් දැන් ඕකෙදි මම දැක්ක එක දෙයක් තමයි එහෙම දැන් මගේ කතා ලියනකොට තවත් ඒවට අර කමෙන්ට්ස් දාන අයත් කතා ලියනවා. ඉතින් ඇත්තටම මට පුදුම හිතෙනවා මේ තව ගොඩක් ඉන්නවනේ මේ වගේ හැකියාව තියෙන අය කවදාවත් නොලිව්ව අය. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ ලියන්න දැන් අඩු ගානේ දැන් මම දැක්කා Facebook එකේ තියෙනවා බොහොම හොඳ මේ page එකක් අටම්පහිය කියලා. ඒකට ගොඩක් කතා ලියනවා. දැන් මටත් කතා ලියන්න කිව්වා මට අතරම වෙලාවක් තිබුණා. හරි ලස්සන කතා තියෙනවා ඒකේ. ඉතින් ඒ වගේ තමන්ගේ Facebook page එකට පවා ලියලා දාන්න පුළුවන්. ලියලා දාපුවම අපිට අඩුපාඩු සමහර වෙලාවට පෙන්නලා දෙනවා. ඒ අඩුපාඩු හදාගන්න පුළුවන් ලියන්න තමයි හැකියාව වෙන්නේ. ඉතින් දැන් ඉස්සරට ලේසි. දැන් ඉස්සර අපි මොකක් හරි දෙයක් ලිව්වත් ඒක කියවන්න කෙනෙක් නැහැ, පළ කරන්න විදියක් නැහැ. දැන් 7-5කවත් වියදමක් නේද Facebook එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මට කියන්න තියෙන්නේ ධෛර්යමත් වෙන්න ලියන්න. දැන් මම ඇත්තටම ධෛර්යමත් වෙන්නේ මට ඔක අවුරුදු 30කට පස්සේ ලියන්න මතක් වුණේ අපේ තව වෛද්‍යවරු දෙන්නෙක්ගේ පළ කරලා තිබෙන කතා දැකලා. ඉතින් ඒ වගේ දැන් මම මගේ ලියලා තියෙන එක දැකලා තව කවුරු හරි ධෛර්යමත් වෙනවා නම් මම ඇත්තටම ආසයි. මොකද ගොඩාක් හැකියාව තියෙන අය අපි අතරේ ඉන්නවා. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ට විශේෂයෙන් තරුණ පරම්පරාව ලියන්න පුරුදු වෙනවා නම් ගොඩක් හොඳයිනේ. ඒ පුරුද්ද අපෙන් නැති වෙගෙන යන්නේ. ඉතින් මම හිතනවා ඒක තව ඉස්සරහට ගෙනියනවා නම් හොඳයි කියලා. ඔව්. ඒ වගේම කියවීමත් වැදගත්. අනිවාර්යයෙන්. ලේඛකෙක් වෙන නම් කියවීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. කියවීමෙන් තමයි නිර්මාණ සිසාරා යන්න අපට ප්‍රාගුණ්‍ය ලැබෙන්නේ. අපේ අද වැඩසටහන පොතක වත වැඩසටහන ආලෝකමත් කරන්නට මේ ස්ථානයට පැමිණියා. සහකාර වෛද්‍ය සිසුවෙකුගේ මතක සටහන් 87 කණ්ඩායම ග්‍රන්ථයේ නිර්මාතෘ රචක වෛද්‍ය රවී ධර්මසේන ඔහු ඉතා දුර බැහැර ගෙවා මේ අවස්ථාවේ මැදිරියට පැමිණියේ අපගේ නාලිකාවේ ඉල්ලීම පිට හරිදේ ටීවී නාලිකාව වෙනුවෙන් වෛද්‍ය රවී ධර්මසේනට ස්තුතිවන්ත වෙන්න වෙලාව ඇවිල්ලා තියෙන වගේම අපි ප්‍රාර්ථනා කරනවා අපේ ප්‍රේක්ෂකයන් සහ නාලිකාව වෙනුවෙන් ඔබේ අනාගත අභිප්‍රායන් සාර්ථක වෙන්න. ඒ වගේම මේ ග්‍රන්ථය ලංකාව පුරා ප්‍රචලිත වෙලා ගොඩාක් අයගේ පැසසුම් ලැබිලා ඔබ දිරිගැන්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ප්‍රේක්ෂකයන්ටත් මා ආරාධනා කරනවා මේ ග්‍රන්ථය විශේෂ ඉසව්වක් ආවරණය කරන ග්‍රන්ථයක්. මේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වශයෙන් වෛද්‍ය ධර්මසේන සිටි කාලේ යම්කිසි දේශපාලන හැලහැප්පීම් වලට මුහුණ දුන්නු කාලයක්. නමුත් ඔවුන් සුමටව තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන ගිය ආකාරයත් මිත්‍රශීලීව ගෙන ගිය ආකාරයත් මේ පොතේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට රස විඳිය හැකි ඕනෑම මට්ටමක පාඨකයෙකුට කිසිදු කම්මැලිකමක් නැතුව එක දිගට කියවාගෙන යා හැකි නිර්මාණයක්. මේ නිර්මාණය අපි හදවතින්ම අගය කරමින් වෛද්‍ය රවී ධර්මසේනට නාලිකාව වෙනුවෙන් සමු දෙනවා. ආයුබෝවන් රවී. ඔබට අපි ප්‍රාර්ථනා කරනවා මෙවැනි නිර්මාණ තවත් දායක කරවීමට ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා කියලා. අද වැඩසටහන අපි මේන් නිමා කරනවා. හරිදේ ටීවී නාලිකාව හා රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. ඒ වගේම මෙවැනි වැඩසටහන් අපේ මේ වැඩසටහන් සම්බන්ධයෙන් ඔබේ අදහස් අප වෙත ලියා එවන්න. හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලී බඩුමාලිගේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 077 හරිදේ ටීවී විද්‍යුත් තැපෑල හරිදේ ටීවී info@gmail.com හරහා ඔබේ අදහස් සුදා සෙවන්න. නැවතත් පොතක වත වැඩසටහනින් හමු වනතුරු ඔබට ආයුබෝවන්.